රැකවරණයද මුළු බිස්නස් එකටම එක රක්ෂණයකින් බිස්නස් එකේ සියල්ලම ආවරණය කරන දියුණුවට මඟ පෙන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවකින්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් නවකමින්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉනුකා බ්‍රෝහය. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ සහාය. නව මුදල් ඇමතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය ඉදිරියේදී උතුරු මුහුදේ නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා වැඩපිළිවෙලක්. ආගමන හා වෙගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්. එක්සත් ජාතීන්ගේ සාමසාධනක රාජකාරී සඳහා යුද හමුදාවේ සේක කණ්ඩායමක් මාලි රාජ්‍යයට. පාලින්ද නුවර සහ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පහත බිම් ජලයෙන් යටවීමේ අවදානමක්. ජනතාව තම නිවාස පරිශ්‍රාශ්‍රිතව භෝග වගා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. මංකිපොක්ස් වෛරසය එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් හඳුනා ගැනේ. ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ අර්බුදයට විසඳුම් දීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සහතික වූවාය. එසේම වත්මන් රාජ්‍යය ආරම්භ කර ඇති නව සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට මෙම අර්බුදය ලබන ජූලි අගෝස්තු මාසයේ වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි තම විශ්වාසයේ බව ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වයේ නගා සිටුවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන සහාය අගය කළ අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවල් රැසක් ලබා දෙන සහයෝගයද මෙහිදී ඇගීමට ලක් කළේය. ලදරුවන්ගේ සහ ගැබිනි මවුරුන්ගේ පෝෂණ තත්ත්වයේ නගා සිටුවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරන්තරයෙන් කැපවන බව අලාකා සිං මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන ආධාර වැඩසටහනේ පළමු පියවර ලෙස ඩොලර් මිලියන 2ක සෞඛ්‍ය පහසුකම් පිරිනැමීමට නියමිතයි. ශ්‍රී ලංකාව සෞඛ්‍ය රක්ෂණයකට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය දුරේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදු විය. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වූ අනුෂ්‍ය පැල්පිට මහතා එම අමාත්‍යාංශයේදී නිල වශයෙන් සේ රාජකාරී කටයුතු අද ආරම්භ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධන කෙටුම්පත නියමිත පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරි සති 6ක පමණ වන විට ක්‍රියාවට නැංවිය හැකි වන බව අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. මේ වන විට සඳහා විවිධ සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන් යෝජනා ඉදිරිපත් කර තිබේ. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මෙම ක්‍රියාවලිය සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා ජාතික ගුවන්විදුලි කළ විමසීමකදී පැවසීය. අපි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට ප්‍රථම
අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා ඒ වගේම අන්‍යාගමික පූජ්‍ය කුතුමන්ලා එක්ක සාකච්ඡා කරන්නත් ඒ වගේම සිකුරාදා දිනේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකවරුන් එක්ක සාකච්ඡා කරන්නත් ඔවුන්ගෙන් අදහස් ලබා ගැනීමෙන් අනතුරුව අවශ්‍ය සංශෝධන තිබේ නම් ඒවත් ඇතුළත් කොට සඳුදා දිනේදී නැවතත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා අනුමැතිය ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අපිට නීතිපතිතුමාගෙන් ඒ සම්බන්ධව සහතිකයක් ලබා ගත යුතුව තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව තහවුරු කරන්න. අනතුරුව ගැසට් පත්‍රය පළ කිරීමෙන් පසුව සතියක් ගත වූ තැන තමයි පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුල් කරන්න පුළුවන්. ඒ ඇතුල් කිරීමේ දින සිට දින 7ක් ඇතුළත අවශ්‍ය නම් පුරවැසියෙකුට පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයි කියලා කියනවා නම් ඒ අභියෝගයට ලක් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කරන්න. එසේ ඉල්ලීමක් කරොත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සති දෙකක් ඇතුළත සිය නිගමනය ලබා දිය යුතු තිබෙනවා. ඒ නිගමනය ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මේ විවාද කොට අනුමත කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ගත හැකි වෙනවා. යම් හේකින් මේ ව්‍යවස්ථා සංශෝධනයට විරෝධතා දක්වන දේශපාලන කණ්ඩායම් නායකයන් සිටිනම් ජනතාව ඉදිරියේදී ඔවුන්ට සුදුසු ප්‍රතිචාර දක්වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. අපි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියනකොට අපිට හිටිය 47 දෙනෙකුගේ ආණ්ඩුවක්. ඉතිහාසයේ තිබුණු කුඩාම ආණ්ඩුව. හැබැයි අපි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාව වෙලාවේ 215ක් ඒකට පක්ෂව ඡන්ද ලබා ගත්තා. ඒ වගේම අවුරුදු 30කට අධික කාලයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගන්න බැරුව හිර වෙලා තිබුණු ඖෂධ ප්‍රතිපත්ති පනත අපි සම්මත කරගත්තේ මේ පුංචි ආණ්ඩුවෙන්. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත වැනි ඓතිහාසික පනත් ඒ කුඩා ආණ්ඩුවක් විදිහට තමයි අපි සම්මත කරගත්තේ. මෙතන තියෙන්නේ එකම කාරණයයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයක් තුලින් තීරීපත් වෙච්ච මහජන නියෝජිතයෝ ඔක්කොම ඉන්නේ පාර්ලිමේන්තුවේ. එහෙමනම් රටේ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කිරීම ජනතාවගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න කියන පනත් කෙටුම් පතකට කවුරු හරි විරුද්ධ වෙනවා නම් ජනතාවට තමයි මේ පුජ්‍යලයත් එක්ක ගනුදෙනුව කරගන්න සිද්ධ වෙන්නේ. අපි ඊටාත්ම ජනතා හිතවාදී විදිහට ගේන පනතකට යම් කෙනෙක් විරුද්ධ වුණොත් ඒක පිළිබඳව වගකීම ඒ උදවිය දරන්න ඕන ජනතාවත් ප්‍රතිචාර දක්වයි කියලා අපි විශ්වාස කරනවා. රට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය හමුයෝද හදිසි අවස්ථාවකදී රෝගී වූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමට අවශ්‍ය වූහොත් 1990 අමතා සෝසරියේ ගිලන් රථ සේවයේ සහාය ලබා ගන්නා ලෙස එහි සභාපති දුමින්ද රත්නායක මහතා ජනතාවට දැනුම් දෙයි. සෝසරියේ ගිලන් රථ සේවය සඳහා ඛනිජ තෙල් සංස්ථාවෙන් හා ලංකා ඉන්දිය තෙල් සමාගමේ පූර්ණ දායකත්වයේ පවතී. ඉන්ධන අර්බුද මධ්‍යයෝද පැය 24 පුරා අඛණ්ඩව මෙම සේවාව ක්‍රියාත්මක බව හිතම කියයි. උතුරු මුහුදේ නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙක්ව ඒ ක්‍රියාවට නංවයි. තලි මන්නාරමේ සිට කන්කසන්තුරේ දක්වා වූ කොටසේ ආරක්ෂාව දැඩි කර ඇති අතර තමිල්නාඩුවේ දකුණු හා බටහිර වෙරළාසන්න ප්‍රදේශවල ආරක්ෂාවද තර කර තිබේ. ශ්‍රී ලංකාවෙන් අනවසර සංක්‍රමණිකයන් ඉන්දියාවට පැමිණීම වැළැක්වීමද මෙහි තවත් අරමුණකි. මද්‍රව්‍ය ජාවාරම නීති විරෝධී වෙළඳාම් ඇතුළු ක්‍රියා ඉහළ යාම සැලකිල්ලටගෙන මෙම මුහුදු ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කිරීමට දෙරටම තීරණය කර තිබේ. දෙරටේ දීවර ගැටලු අවම කිරීමටද මෙමගින් හැකිවනු ඇත. පෝක් සමුද්‍ර සංධිය මුහුදු කලාපයේ ආරක්ෂක වැටක් ස්ථාපිත කිරීමටද ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පියවරගෙන ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා යුද හමුදාවේ සේක කණ්ඩායමක් මාලි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ. රුජිබෙන්තු 12ක නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනෙකු සමග සෙසු නිලයන්ට අයත් 243 දෙනෙකු අධීර 3ක් යටතේ මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි. එහි පළමු කණ්ඩායම නිලධාරීන් 10 දෙනෙකු හා සෙසු නිලයන් 90 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට පිටත්ව ගොස් තිබේ. ඉදිරි පැය 3-6 අතර තුල පාලින්දු නුවර සහ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පහත් බිම්වල ප්‍රදේශවලට සුළු ගංගුතුරු තත්ත්වයක් ඇති වී හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇදහැලෙන බැවින් කළුගඟෙහි ජල මාපාංකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව එම දෙපාර්තමේන්තුව මේ බව තහවුරු කර තිබේ. එබැවින් එම පහත් බිම්වල ජනතාව සහ ප්‍රදේශ හරහා ගමන් කරන රථවාහන රියදුරන්ට අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බුලත් සිංහල මුල්කාව මාර්ගය, වර්කාගොඩ කලවැල්ලාව මාර්ගය, නාලියද්ද දබල මාර්ගය ජලයෙන් යට වී හැකි බව වාරි මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු SPC සුගීශ්වර මහතා සඳහන් කරයි. ඉදිරියේ මුහුණ දීමට සිදුවන ආහාර හිඟයට එකම විසඳුම වන්නේ ජනතාව තම නිවාස පරිශ්‍ර තුළ භෝග වගා කිරීම පමණක් බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඉදිරි මාස කිහිපයේදී රට තුළ ආහාර හිඟයක් ඇතිවන බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබේ. තමා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියේදී ආරම්භ කළ අපි වවමු රටනගමු වැඩසටහනින් අපේක්ෂා කළේ රටේ සිළු දෙනා ගෙවතු වගාවට යොමු කිරීම බව හිතම සඳහන් කරයි. ජාතික ගුවන්විදුලියේ දසදෙසින් 7 වැඩසටහනට අද එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ රට තුළ ඩොලර් සංචිත නොමැති අවස්ථාවක ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම අසීරු බවයි. එබැවින් රටේ සිළු පුරවැසියන් තම කාලය ශ්‍රමය වැය කර ගෙවතු වගාව තුළින් එදිනෙදා ආහාර වේලට අවශ්‍ය දෑ සපයා ගැනීමට යොමු වීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. රටේ ජනතාවට ආහාර හිගේ තෙල් හිගේ ඉදිරි මාස 2 3 4 තදින්ම ඇතිවෙන තත්ත්වයක් වාර්තා වෙනවා. ඒ නිසා නගරයේද ගමේද කොහෙද ඉන්න හැම කෙනෙක්ම පුළුවන් විදිහට උපරිම ලෙස හැම කෙනෙක්ම මඤ්ඤොක්ක ගහක් හරි අලබතල හරි කුරහන් හරි වීද එළවලුද පළතුරුද තමන්ගේ ගෙවත්තේ ඉඳලා වවන එක තමයි දැන් තියෙන එකම විසඳුම. ඒ මොකද පිට රටින් හාල් ගේන්නත් කෑම ගේන්නත් අපිට ඩොලර් ඕනේ. ඩොලර් නැත්නම් පිට රටින් හාල් ගේනේවත් නවතිනවා. ඉතින් අපි රටක් විදිහට උළු උස්සන්න ඕන හැම කෙනෙක්ම. විශේෂයෙන්ම මේ ගැන අපි පස්සට යන්නේ නැතුව දුර්වල වෙන්නේ නැතුව ජාතියක් විදිහට මේ වෙලාවේ අපිට මුහුණ දෙන්න වෙලා තියෙන මේ ආහාර හිගය මේ නැති කර ගැනීම සඳහා අපි සියලු දෙනාම එකට එක හිතින් බිම් වලට බැහැලා වගාවට පුළුවන් තරම් මේ ආයෝජනය කාලය ශ්‍රමය ධනය යොමු කරයි කියන එක තමයි මම තාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල සැප්තැම්බර් 21 වෙනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි. එම පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඉදිරියේ අද කැඳවනු ලැබින. නාමල් රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ අද පෙනී සිටියේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි. රග්බී ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යයි සඳහන් කරමින් ක්‍රිස් නැමති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළයි සැකපිට ඉක්ුත් යහපාලන රජයේ සමී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ. මීළඟට ප්‍රමුඛ පුවත. කින්දරාවත් මහහෙන ගැහුවත් පොළොව හෙල්ලුනත් මහවැසි වැටුනත් කුණාටු හැමුවත් මොනදේයාවත් බිස්නස් එක ඉංශුවන්නේ කොහොමත් දියුණුව මාවත පෙන්වයි ඔබහට රැකවරණය දේ මුළු බිස්නස් එකටම එක රක්ෂණයකින් බිස්නස් එකේ සියල්ලම ආවරණය කරන දියුණුවට මඟ පෙන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින හා සාමාන්‍ය සේවා යටතේ මින් ඉදිරියට කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත් අයදුරුම්කරුවන්ට පමණක් සේවා සපයන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. www.immigratation.gov.lk වෙබ් අඩවිය මගින් හෝ 070 71 01 දුරකථන අංකයේ අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරගත හැකිය. දුරකථන අංකය භාවිත කරන්නේ නම් මේ සඳහා රජයේ වැඩ කරන දිනවල පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා පහසුකම් සලසා තිබේ.
මේ මාස 17 වෙනිදා සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේදී කලින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදු කර තිබුණේ. එහෙත් සේවාලාභීන් බොහෝ පිරිසක් කලින් දිනයක් හෝ වේලාවක් වෙන් කර ගැනීමෙන් තොරව සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන බව නිරීක්ෂණය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. වීරකැටිය කටුවැව දිගු කල්කට සිට ප්‍රතිසංස්කරණයට ලක් නොවීමෙන් ගොවිතැන් කටයුතු වලට ගැටලු රැසක් මතු වී ඇතැයි ගොවි ජනතාව පවසති. මෙම වැව කඩිනමින් හාරා සකස් කර දෙන ලෙස ගොවි සංවිධාන දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරයි. මෙම වැවෙන් කුමරු අක්කර 150ක පමණ වගා කෙරේ. විදෙස් පුවත් මංකිපොක්ස් වෛරසය හඳුනා ගැනුණු ගල්ෆ් කලාපයේ පළමු රට බවට එක්සත් අරාබි එමිරාත්‍යය පත්වේ. චෙක් ජනරජය හා ස්ලෝවේනියාවෙන් ඊයේ එම වෛරසය මුල්වරට හඳුනා ගැනින. මේ වන විට ලොව රටවල් 18කින් මෙම වෛරසය හඳුනාගෙන තිබේ. එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් විශේෂඥවරුන් පෙන්වා දෙන්නේ මෙමගින් ජනතාවට ඇති අවදානම ඉතා අඩු මට්ටමක පවතින බවයි. යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාවේ මෙම වෛරසය පැතිර යන බව සොයාගෙන ඇත. උණ සහ ශරීරයේ කැසීම ප්‍රධාන රෝග ලක්ෂණ වේ. ඉන්දියාවේ ජනගහනයෙන් වැඩි පිරිසක් ස්ථූලතාවයට පත්වීමේ අවදානමක් මතුව ඇතැයි එරට රජය සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි තිබේ. වර්ධනය වන ස්ථූලතාවයේ ගැටලුව කඩිනමින් විසඳා නොගතහොත් බරපතල සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට ඉන්දියාවට සිදු වනු ඇතැයි විශේෂඥයින් අනතුරු අඟවා ඇත. ස්ථූලතාව අඩු සහ මධ්‍ය ආදායම්ලාභී රටවල පුද්ගලයන් අතර පසුගිය වසර කිහිපයේදී දක්නට ලැබෙන ලක්ෂණයකි. කෙසේ වෙතත් ඉන්දියාවේ තරම් එම රටවල ස්ථූලතාව වේගයෙන් ව්‍යාප්ත වී නැතැයි එම සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් දුරේට ටෙඩ්‍රෝස් ඇඩ්හොනොම් ගේබ්‍රියස් මහතා දෙවන දුර කාලය සඳහා තීරීපත් වී තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ඒ අනුව ඉදිරිපස් අවුරුදු දුර කාලය සඳහා ගේබ්‍රියසස් මහතා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන බවයි. ඔහුගේ දෙවන දුර කාලය ලබන අගෝස්තු 16 වෙනිදා නිල වශයෙන් නැරඹේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. නාවික හමුදා කඩුලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මන්නාරම් වෙරළ තීරය සහ ආරුගම්බේ කලප ප්‍රදේශය ආවරණය වන පරිදි කඩුලාන පැල රෝපණය කෙරේ. එම වැඩසටහන ඉකුත් 20 සහ 21 දෙදින උතුරු මැද නාවික විධානයේ ආඥාපති රිය අඩ්මිරාල් ප්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාවට නැංවෙන මන්නාරම වෙරළ තීරය ආවරණය වන පරිදි කඩුලාන පැල 1200ක්ද ආරුගම්බේ කලප ප්‍රදේශය ආවරණය වන පරිදි කඩුලාන පැල 250ක්ද රෝපණය කෙරින. මේ සඳහා උතුරු මැද සහ ගිනිකොන නාවික විධානයට අයත් නාවික බටයෝ සහභාගී වූහ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මීර්පූර්හි පවත්වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි. සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගයේ తాවකාලිකව නතර කරන විට කඩලු 4ක් දැවී ලකුණු 210ක් ලබා සිටියේය. නායක දිමුත් කරුණාරත්න ලකුණු 80ක් රැස් කළේය. ඕෂිද ප්‍රනාන්දු ලකුණු 57යි. බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා සුළු දිනා දැවී ලකුණු 365ක් රැස් කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් සමාගම අඛණ්ඩව 3 වෙනි වරටත් Great Place to Work ඇගීම හිමි කරගනී. එබැවින්ම 2021 වසරේ බැංකු මුල්‍ය සේවා සහ රක්ෂණාංශයේ විශිෂ්ටතම සමාගම් 10 අතරට නම් කිරීමටද Great Place to Work ආයතනය කටයුතු කර ඇත. මහින්ද්‍රා අයිඩියල් ආයතනය තුළ පවතින විශිෂ්ට ආයතනික සංස්කෘතිය නිසා මෙරට අති දක්ෂ වෘත්තිකයෝ රැසක් මේ වන විට එම සමාගම හා සම්බන්ධ වී සිටිති.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනිදා නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මහනුවර දිස්ත්‍රික්කයට අර්ථාපල් වගාව හඳුන්වා දීමේ නියම ව්‍යාපෘතියක් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාවට නංවයි. අදින කිහිපයක් යටතේ ඉදිරිපත් කළ මෙම නියම ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකත්වයට පත්ව ඇතැයි මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ රණතුංග බණ්ඩාර මහතා පවසයි. මේ යටතේ උඩිස්පත්තුව රංගල සහ තංගප්පව්ව යන ප්‍රදේශවල අර්ථාපල් වගාව ආරම්භ කර ඇත. මේ වන විට එම ප්‍රදේශවල අසුණු නෙලීම ආරම්භ වී තිබේ. LOLC Finance 2022 ටෙක්නොවේෂන් සම්මානුලේදී රන් සම්මාන පහක් නිකර ගනිමින් ඩිජිටල් විප්ලවයේ ප්‍රමුඛයාවේ අන්තර් බැංකු කරණයේ ඩිජිටල් ගෙවීම් වල විශිෂ්ටත්වයට හිමි සමස්ත රන් සම්මාන දිනාගන්නේ LOLC Finance ඩිජිටල් බැංකු කරණය තුළ විශිෂ්ටයාවේ නවීකරණය සහ මූල්‍ය සේවා ඩිජිටල් කරණය කිරීම තුළින් සිය ගනුදෙනු කරුවන්ට පහසුව සැලසීම LOLC Finance අභිප්‍රායයි. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ සහාය. නව මුදල් ඇමතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුන්දේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය ඉදිරියේදී උතුරු මුහුදේ නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා වැඩපිළිවෙලක්. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්. එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා යුද හමුදාවේ සේක කණ්ඩායමක් මාලි රාජ්‍යයට පාලින්ද නුවර සහ බුලත් සිංහල ප්‍රාදේශීයකම් කොට්ටාශවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක්. ජනතාව තම නිවාස පරිශ්‍රාශ්‍රිතව භෝග වගා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. මංකිපොක්ස් වෛරසය එක්සත් අරාබි එමිරාජ්‍යයෙන්ද හඳුනා ගැනේ. ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දෙවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.